අයිබෝවන් ආදරණීය දුවේ පුතේ සුපුරුදු පරිදි 9 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනයට අදාළ දෙවනි ඒකකය වන කාලීන වෙනස් වීම යන ඒකකයේ තවත් එක් පාඩමක් වන සමෝපාකාර ව්‍යාපාරය පිළිබඳව අද අපි සාකච්ඡා කරමු. ඔබ හා සම්බන්ධ වෙන මා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආචාර්ය DMSA දිසානායක. ආදරණීය දුවේ පුතේ ඔබ සමෝපාකාරය පිළිබඳව අහලා තියෙනවා දැකලා තියෙනවා. අපි දන්නවා ඔබ බොහෝ දුරට මේ සමෝපාකාරයට ඔබ ගිහිල්ලත් ඇති. අපි දැන් බලමු සමෝපාකාර ව්‍යාපාරය. මේක කොහොමද ලංකාවට සහ ලෝකයට ලැබෙන්නේ? එතකොට අපි කලින් කතා කරා අපි සහජීවනයෙන් වැඩ කිරීම කියන පසුගිය පාඩම් වලදී. එතකොට මේ සමෝපාකාරය කියලා කියන්නේ ඒ සහජීවනයෙන් සහ යහජීවනයෙන්ම කටයුතු කරන ආකාර දෙක තවත් එක් ක්‍රමයක්. ඔබ දන්නවා අපි ඉස්සර අපි වැඩ කරගනිද්දී අපි අත්තම් ක්‍රමී, ශ්‍රම දාන, පින්කම්, ගොයම් සිටුවීම වගේ දේවල් අපි එකිනෙකට උදව් කරගත්තා. මෙන්න මේ සාමූහිකව සහයෝගයෙන් සමානතාවෙන් පොදු අවශ්‍යතා ඉටු කර ගැනීම හා සමාජ සුබසාධනය ඇති කර ගැනීම සඳහා සිය කැමැත්තෙන් ඇති කරගත් සංවිධානය තමයි මේ සමුපාකාරය කියලා අපි කියන්නේ. මේ වචනේ හැදෙන්නේ සම උපකාරය කියන වචන දෙක එකතු වෙලා සමූපකාරය සමූපකාරය කියන. එතකොට මේ සමූපකාරයේ පියා ලෙස අප හඳුන්වන්නේ ඔබට මේ පරිගණක තීර දකින්න පුළුවන් නේ තමයි රොබර්ට් ඕවන්. එතකොට එහි දකුණු පැත්තේ ඔබට දකින්න පුළුවන් වෙන්නේ සමෝපාකාර නිලාංශ. සමෝපාකාරයේ පියාලේ සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් ඕවන් මහතා තමයි මේ පිළිබඳ නිර්වචනයක් කරනවා. මෙන්න මේ විදිහට ආර්ථික දියුණුව සඳහා මිනිසුන් අතර පවතින තරංගයේ වෙනුවට සහයෝගයේ සාරධර්ම ඇතුළත් හොඳ සමාජ පරිසරයක් පදනම් කරගත් සේවයක් තමයි සමෝපාකාරය කියලා අපි කියන්නේ. එතකොට නූතන සමූපාකාර ව්‍යාපාරයේ පිට නිර්වචනයක් වනුයේ ජාත්‍යන්තර සමූපාකාර සංවිධානය. International Cooperative Alliance කියලා අපි කියනවා. ඒ කියන සමූපාකාරයේ යනු ස්වේච්ඡාවෙන් ඒකාබද්ධ වූ පුද්ගලයන්ගේ ස්වයං පාලිත සංගමයක් ඔස්සේ ඔවුන්ගේ පොදු ආර්ථික, සමාජීය හා සංස්කෘතික අවශ්‍යතා සහ අභිලාෂ ඉටු කරන සාමූහික අයිතිය හා ප්‍රජාතාන්ත්‍රික පාලනය ඇති ව්‍යවසායකත්වයක් කියලා. ඒතර මේ ආකාරයට මේ අවසාන අපි කතා කරන්නේ සමුපාකාර ව්‍යාපාරය අපි කියලා අදහස් කරන්නේ සාමූහිකව. අපි එකිනෙකා උපකාර කරගන්න ආකාරය, එකිනෙකා අතර තරඟ එනුවට සාමූහිකත්වය තුලින්. සමුපාකාර ව්‍යාපාරය මේ විදිහට ආරම්භ කිරීමේ පුතේ අරමුණු තිබෙනවා. ඒ තමයි ආදරණීය දුවේ පුතේ සමාජික අවශ්‍යතා පිරිමසාලීම. ඒතර අපි දන්නවා අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට අපි අරගෙන අනවශ්‍ය දේවල් අපි අයින් කරන්න ඕන. මිනිසාට වඩා හොඳින් ජීවත් වීමට මාර්ගයක් ඇති කිරීම. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වීම. තනිව ඉටු කරගත නොහැකි අවශ්‍යතා සාමූහික ශක්තියෙන් පහසුවෙන් ඉටු කර ගැනීම. එතන මේ සමූපාකාරයේ තියෙන ආදර්ශ පාඩයක්. අපි කියනවා එකට මේ විදිහට එකා සැමටත් සැම එකටත් යන්නයි. ඉතින් මේ විදිහට එකා සැමටත් සැම එකටත් one for all for one කියන මෙන්න මේ ආදර්ශ පාඨය තමයි සමූපාකාරයේ වන්නේ. ඒතර අපි කතා කරොත් මේ සමූපාකාර ව්‍යාපාරයේ වර්තමාන කාර්යභාරය ගැන කතා කරොත් දරුවනේ මේ ලංකාව පිළිබඳව අපි කතා කරොත් මේ සමූපාකාර ව්‍යාපාරය මුලින්ම ආරම්භ කරන්නේ ණය දෙන සමිතියක් විදිහට. ඔය දුම්බර සමූපාකාර ණය දෙන සමිතිය තමයි ලංකාවේ පළමු සමූපාකාර සමිතිය වන්නේ. ඒක ආරම්භ වෙලා තියෙන 1906 තෙල් දෙනියේදී තමයි මේක ආරම්භ කරා කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා විවිධ සමූපාකාර සමිති විදිහට අපේ ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මේ ඉතින් ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන විවිධ සමිති සමූපාකාර කීපයක්. විවිධ සමිති සමාගම් කීපයක්. විවිධ සේවා සමූපාකාර සමිති, සමූපාකාර ණය දෙන සමිති, කුෂිකාර්මික නිෂ්පාදන සමූපාකාර සමිති, පොල් රබර්, දීවර සමූපාකාර සමිති, කර්මාන්ත සමූපාකාර සමිති, පේශකර්ම, වඩු කාර්මික, කොසු කර්මාන්තය, ජෛව සම්පත් සමූපාකාර සමිති, සත්ව පාලන ගොවි, රෝහල් සමූපාකාර සමිති, ප්‍රවාහන සමූපාකාර සමිති,
පාසල් සමූපාකාර සමිති. එතකොට මේ සමූපාකාර සමිති වලින් විශාල කාර්යභාරයක් ඉටු වෙනවා. ඒ තමයි පහසු මිලට පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කිරීමට, ණය පහසුකම් සැපයීම, විවිධ සුබසාධක සේවා පවත්වාගෙන යාම, සමාජික ඉතුරුම් පවත්වාගෙන යාම, දැනුම්වත් කිරීම, විවිධ රැසටන් ස්වයං රැකියාව, සුළු ව්‍යාපාර වාගේ බැංකු සේවා සැපයීම, ප්‍රවාහන සේවා සපයනවා, කුෂි නිෂ්පාදන මිලදී ගැනීම, රෝහල් පවත්වාගෙන යාම, රක්ෂණ සේවා සැපයීම, අවමංගල සේවා සැපයීම, ඉන්ධන පිරහුම් වගේ සේවා රැසක් මේ සමෝපාකාර සමිති මගින් ඉටු කරනවා. ඒත් අපි කතා කරන විවිධ සේවා සම්පාකාර සමිති බොහෝ දුරට ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා. ඒත් විවිධ සම්පාකාර සමිති හා පාසල් සම්පාකාර සමිති වර්ගයක් තියෙනවා. ඒත් සමෝපාකාර දෙපාර්තමේන්තුවක් ලංකාවේ තියෙන සම්පාකාර දෙපාර්තමේන්තු පාලන සම්පාකාර සමිති විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා පුතේ. ඒත් මේවා ගොඩක් වෙලාවට මේවා මේ ණය දෙන සමිති. ඇත්තටම ණය දෙන සමිති වගේ තිබුණාට තමාරුවන් ණය දෙන සමිති වෙනුවට කාර් රැසක් ඉටු කරගත හැකි වෙන පරිදි පීඨ සම්පාකාර තියෙනවා. ඉතින් මේවා විවිධාකාර සේවා සපයනවා. ඒ විවිධ සේවා සම්පාකාර සමිති 2013 වෙනිදාට ලංකාවේ 14221ක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉන් 308ක්ම විවිධ සමෝපාකාර සේවා සමිති වෙනවා. එතකොට මේ සමිති සංඛ්‍යා 304ක් විතර වෙන්න තියෙනවා. එතකොට මේ සමිතියක සමාජිකත්වය ලබා ගැනීමට වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕනේ. ඒතකොට මේ විවිධ සේවා සම්පාදන සමිති මගින් දුන්න සේවා රැසක් තියෙනවා. ජනතාවට සේවා සැපසඳා සමුපාකාර ප්‍රාදේශික පවත්වාගෙන යාම. ණය දෙන සමිති. අපි කියන සනස කියලා කියන්නේ පුතේ ප්‍රවාහන හා ඉන්ධන සේවා සැපීම. බැංකු සේවා, කිරිහල් ආපන ශාලා, රක්ෂණ සේවා, අවමංගල සේවා, ආරෝග්‍ය ශාලා සේවා, ස්වයං සේවා ලවිසැල්, අධ්‍යාපන සේවා, ලදරු පාසල් සවකස් කටයුතු වගේ දේවල් අපිට මේ ඉතාම සාධාරණ ආකාරයට එකිනෙක උදව් කරගනිමින් කරනවා. මීට අමතරව අපිට දැක්කන පුළුවන් මේ පාසල් සමූපාකාර සමිති. ඒතර සම්පාකාර ව්‍යාප්ත කිරීම ආරම්භ කරාට පස්සේ බොහෝ පාසල්වල සම්පාකාර සමිති අපිට දැක්කම පාසල් මට්ටමේ. එතකොට අපිට 2013 දෙසැම්බර් මාස වෙනකොට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී තිබූ පාසල් සමූපාකාර සමිති ප්‍රමාණය 1134ක් විතර වෙනවා. ඒවා දැන් ක්‍රියාකාරී මට්ටමේ තියෙන්නේ 371ක් විතර. එතකොට මේ පාසල් සමූපාකාර සමිතිය මගින් දරුවන් ලබාගත හැකි සේවා රැසක් තිබෙනවා. ඒ අතර පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්, ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන්, ක්‍රීඩා උපකරණ පහසු මිලදී ගන්න පුළුවන්, නායකත්ව පුහුණුව, සාමූහික ජීවන රටාවකට හුරු වීම, සිසු අවස්ථා සම්පූර්ණීන් මෙන්න මේ වගේ බොහොමයක් සේවා ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට දැනට සාර්ථකම සමූපාකාර සේවා ක්‍රියාත්මක වන්නේ මැලේසියාවේ. තමයි බොහොම හොඳින්ම ක්‍රියාත්මක වන්නේ. මෙන්න ලංකාවේ මහනුවර තියෙන පාසලක් ධර්මරාජ විද්‍යාලය කියලා ධර්මරාජ විද්‍යාලයේ පාසල් සමූපාකාර සමිතිය ඉතාම හොඳින් සාර්ථක වෙනවා. ඉතින් මේ ආකාරයට ඔබ සමූපාකාර ව්‍යාපාරය පිළිබඳව දැනගත්තා. ඉතින් අපි ඊළඟට සාකච්ඡා කරමු තවත් වැදගත් කොටසක් වන මේ දේශීයත්වයේ රැකගනිමින් විශ්ව ගම්මානයක සමාජික ලෙස ජීවත් වීමේදී වැදගත්කම් පිළිබඳව. දැන් අපි පැහැදිලි කරගත්ත සහජීවනයේ එතකොට අපි එකිනෙකා ලෝකයේත් එක්ක අපි කටයුතු කරද්දී අපේ රට තුල දේශීයත්වයක් තියෙනවා. ඉතින් අපි හැම විටම අපේ දේශීයත්වය රැකගනිමින් මේ විශ්ව ගම්මාන අපි දැන් අද කතා කරනවා මේ ලෝකයේ විශ්ව ගම්මානය ග්ලෝබල් විලේජ් එකක් කියලා. ඒතර අපි මේ විශ්ව ගම්මානයේ සමාජික ජීවත් වෙද්දී අපි අපේ දේශීය දේවල් පිළිබඳව අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් අපි මේ වත්මන් ලෝකයේ අපි දන්නවා පුතේ සමාජ මේ ලෝකයේ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ශාස්ත්‍ර විවිධ වෙනස්කම් අපිට නිරන්තරයෙන් දකින්න පුළුවන්. ඉතින් අපි පුරවැසියෙකු ලෙස වෙනස්කම් පිළිබඳව දැනුමක් හා අවබෝධයක් අපි ලබා ගන්න ඕනේ. එහෙම ලබා ගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ ලෝකය පිළිබඳව සහ ලෝකයක් එක්ක අපි සමගිව කටයුතු කරන්න. ඉතින් ඒක හරි වැදගත් දෙයක් වෙනවා. ඉතින් ඒ නිසා අපි ලෝකය දෙස බලන කල අපි අප දේශීය සංස්කෘතියත් අපි අප තුළ රැක ගන්න ඕනේ. මොකද අපි අපේ රට තුළ අපි කටයුතු කරද්දී අපි ලෝකයේත් ගනුදෙනු කරද්දී අපි අපේම කියලා අනන්‍යතාවයක් තියෙනවා. අපේ රටේ වෙනම සංස්කෘතියක් තියෙනවා. දැන් අපේ රට ගත්තොත් එහෙම දන්න පුතේ
බහු සංස්කෘතික සමාජයක් වෙනවා. ඒතර අපි ලෝකයේ සිල්වටවල වලට ආවේනික එවැනි සංස්කෘතීන් තියෙනවා. ඒතර ඒ එක රටවල සංස්කෘතිය අපි කියනවා දේශීය සංස්කෘතිය කියලා. ඉතින් අපි රට ඈත අතීතයේ ඉඳලම බහු සංස්කෘතික සමාජයක්. ඉතින් ලංකාවේ ආදිවාසීන් මෙන්ම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග වගේ විවිධ ජන කොටස්, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි ආදී විවිධ ආගම්, ඒ වගේම භාෂා, මේ වගේ සංස්කෘතික අංග රසකින් සමන්විත රට. ඉතින් මේ විදිහට අපි අපේ දේශීය දේවල් අපි ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට ශ්‍රී ලංකාවේට ආවේනික බොහෝමයක් දේවල් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මොනවද මේ දේවල් අපි කතා කරලා දේශීය සංස්කෘතියට අයත් වෙන දේවල් මොනවද? ඒක තමයි දේශීය නිෂ්පාදන. අපි හැම විටම අපේ රටේ සම්පත් උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවවලට කියනවා දේශීය නිෂ්පාදන. අපේ රටේ තියෙන ලාක්ෂා කර්මාන්තය පුතේ, ඊළඟට අපේ රටේ තිබෙන පාන් පැදුරු කර්මාන්තය, පිත්තල කර්මාන්ත, මේ වගේ දේශීය කර්මාන්ත. වගේම දේශීය ඖෂධ අපේ රටේ ඉතාම හොඳ දේශීය වෛද්‍ය ක්‍රමයක් තියෙනවා. මේක ඉතාම ඈත අතීතයේ සිටම අපේ රජවරු මේ දේශීය ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව මනා දැනුමක් ඔවුන් ඒවා දියුණු කරා. අපෝ බහලා තියෙන සමහර රජවරු ලංකාවේ හිටියා. බුද්ධදාස වගේ රජවරු, උපතිස්ස වගේ රජවරු, මේ වගේ රජවරු, දුටුගැමුණු රජවරු, මේ රජවරු ඒ වගේම පළවෙනි පරාක්‍රම බාහු මොවුන් අපේ ලංකාවේ දේශීය ඖෂධ සහ දේශීය වෙදකම් දිනු කරන ගොඩක් උත්සාහ ගත්තා. ඒක අද අපේ රටෙත් මේ වගේ තියෙන නිසා අපි දන්නවා විවිධාකාර දේශීය ඖෂධ වර්ග තියෙනවා. කොත්තල හිඹුටු ශාකය, මමරවැල්, වෙනිවැල්, ශාල ගුණදායක ඖෂධයක් පුතේ ඇඟේ ශක්තිය දිනු කරන ඒ වගේ විවිධාකාර දේවල්. අපි දේශීය ශාක වර්ග පුතේ. තාලද ගන්න දෙයක්. දේශීය ශාක වර්ග අපිටම ආවේනික ඇටඹ, වල්දෙල්, මහරත්මල්, ඒ වගේම කැකුණ, බදුල්ල වගේ පුතේ වගේ දේශීය සතුන් ගත්තම අපිට ආවේනික. අපේ රටේ දේශීය අපේ රටේ ජාතික පක්ෂියා, වලි කුකුල, ඒ වගේ ඊට අමතරව නීල කොබෙයියා, කළු වඳුරා, පතිරණ සාලයා, අන්කටුස්ස වගේ අපිට දේශීය දේවල් අපේ රටට තියෙනවා. ඉතින් අපි ඒවා ආරක්ෂා කර ගැනීමට වැදගත් වෙනවා. ඉතින් අපි මේ දේශීය සංස්කෘතිය අපි ආරක්ෂා කරන ගමන් අපි ලෝකයේ දේවල් වලට අපි යනවා. අපි දැන් අපි කතා කරද්දී අපි මේ විදිහට ලෝක විවිධ සංස්කෘතියන් පිළිබඳව අපි අවබෝධ කරගන්නත් ඕනේ. දැන් අපේ රටට අමතරව අපි දන්නවා ලෝකයේ බොහෝ රටවල ඔවුන්ගේ විවිධ සංස්කෘතික අංග තියෙනවා. දැන් ජපානය ගත්තම ඔවුන්ගේ සංස්කෘතිය හිස නම ආචාර කිරීම. දැන් අපි ආයිබෝවන් කියනවා වගේ හිස නම ආචාර කරනවා. කිමෝනාව ඇඳීම, සුමෝ ක්‍රීඩාව, මලවුන් ඇදහිීම වගේ දේවල් තියෙනවා. ඉතින් විවිධ සංස්කෘතියන් අප්‍රිකාවට ගියාම, විවිධ චීනයට ගියාම විවිධ සංස්කෘතියන් අපිට තියෙනවා. කිම ඉන්දියාවේ මේ වගේ අපිට බොහෝමයක් අපිට ගන්න පුළුවන් විවිධාකාර දැන් අපි හැම විටම අපි දේශීයත්වය අගය කරනවා වගේම එක් සංස්කෘති දල අපි වගය කරන්න ඕනේ. ඉතින් අපි දැන් සහජීවනය ගෝලීය වශයෙන් අපි ක්‍රියාත්මක වන ආකාරය අපි හඳුනා ගන්න ඕනේ. දැන් අපි දන්න ලෝකේ ජීවත් වෙන කිසිම පුද්ගලයෙකුට හුදකලා ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපිට ඇයි ජීවත් වෙන්න බැරි? ඒකට හේතු කීපයක් තියෙනවා. ඒ තමයි සම්පත් විසන්තුලනය, සම්පත් බෙදියම් විවිධයි. ගෝලීය විවිධත්වයක් තියෙනවා. පරිසරවතින් විවිධත්වයක් තියෙනවා. තම රටට අවශ්‍ය සියලුම දේ තම රට තුල නිපදවා ගන්න බෑ. තාක්ෂණ දිනුන සමග ලෝකෙ තොරතුරු තාක්ෂණ වලට සීක්‍රින් ඉදිරියට ගොස් තිබෙනවා. අපි ඊට යන්න ඕනේ. සමස්ත ලෝකීය විශ්ව ගම්මානයක් බවට පත් වෙලා. ඉතින් මෙන්න මේ නිසා අපි බොහෝ දුරට ගෝලීය වශයෙන්, දේශීය වශයෙන් කටයුතු කරද්දී සහජීවන ගුණාංග වගේ දේවල් අපි වර්ධනය කරගන්න නිසා අපි හැම විටම නේද එකිනෙකට උදව් කරගනිමින් මේ කාල වෙනස්කම් අපි තේරුම් ගැනීමට අවශ්‍ය කරනවා ආදරණීය දුවේ පුතේ. ඉතින් එහෙමනම් අද අපි සාකච්ඡා කරා දෙවන ඒකකයේ පුරවැසියක් දැවට වැදගත් මාතෘකාවක් වන සමුපාකාර ව්‍යාපාරය. ඒ වගේම දේශීය සංස්කෘතිය සහ ගෝලීය සංස්කෘතිය පිළිබඳව අපි සාකච්ඡා කරා. එහෙමනම් මම විශ්වාස කරනවා ඔබට මේ පාඩම පිළිබඳ මන අවබෝධයක් ලැබුණායයි කියලා. එමනම් අපි අදට දිනන පාඩම නවත්වමු. අද නිදුවේ පුතේ ඔබ සැමට සුබ දවසක්.